අයිබෝවන් අයුබෝවන් සර්. අයිබෝවන් සර්. ඉරුකින්නවා අපේ බොස්සන්දිගේ හංසා මෙතුළි is there right Good evening sir. right අපි අන්තිමට ඉගෙන ගනිමින් සිටියේ ක්‍රමලේඛ ගොඩනැගීම නේද? මතක ඒ විදිහට බලමු. ප්‍රෝග්‍රෑමින් අපි කරගෙන ගියේ. ඒක තමයි. ඔව් සර්. සිංහලෙන් ක්‍රමලේඛ ගොඩනැගීම කියන්නේ ඒක තමයි. ප්‍රෝග්‍රෑමින්. අපි අන්තිමටම කරේ මට මතක විදිහට මෙන්න මේක. හරිද මම? සිලෙක්ෂන් ස්ට්‍රක්චර් එක ගැන අපි කතා කරේ. මේක නේද අපි ගත්ත උදාහරණය. මතකද? Create flowchart following selection structure to draw a triangle shape. If the pencil is blue, draw a triangle, otherwise don't draw. මතකද මේ කතාව? ආයෙ මම මතක් කරොත්. මේක අපි මෙන්න මෙහෙම දෙයක් දැන් අපි ඉගෙන ගනිමින් ඉන්න සම්පූර්ණ මාතෘකාව ගැන චූටි හැඳින්වීමක් ආයි වාට දුන්නොත් එහෙම අපි ඉස්සෙල්ලාම බැලුවා ගැටලු ගැන. එක එක ප්‍රශ්න විසඳන ආකාරය. ප්‍රශ්න විසඳීම අවස්ථා තුනකින් අපිට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. නේද? There are two segments you can call. ප්‍රශ්නයක අවස්ථා තුනක් ඔයාලට හඳුනා ගන්න පුළුවන්. මොනවාද පුතේ අවස්ථා තුන? Sequence, selection, repetition. That is the method of sorting out the problem. ප්‍රශ්නයක් විසඳන ආකාර තුනක්. මම කියන්නේ ප්‍රශ්නයක් විශ්ලේෂණය කරපුවාම you can identify there are three kind of things inside that matter. ප්‍රශ්නය තුල ප්‍රශ්නය විසඳන ආකාරය තුලම අපිට හඳුනා ගන්න පුළුවන් අවස්ථා තුනක් මොනවාද? Sorry sir. In a question there are some specific thing you can identify if you carefully analyze the question. ඔයා ප්‍රශ්නයක් පරිස්සමින් විශ්ලේෂණය කරපුවාම ප්‍රශ්නයක අවස්ථා තුනක් පැහැදිලිව හඳුනාගත හැකියි. ප්‍රශ්නය විසඳීම සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය වලට අපි කිව්වා ප්‍රශ්නය විසඳන ආකාරයට අපි කිව්වා සහ ප්‍රශ්නය විසඳලා ඔයාලට ලැබෙන ප්‍රතිඵලයට අපි මෙහෙම නමක් කිව්වා. එහෙම නම් තුනක් ගැන කතා කරා. සන්තෝෂයි. Input, process, output. ඒක තමයි ඒක. හරි. ප්‍රශ්නයක් විසඳන ආකාරය පරිස්සමින් අපි හොයලා බැලුවොත් ඒකේ තියෙනවා ආදානය, ක්‍රියාවලිය සහ ප්‍රතිදානය කියලා අවස්ථා තුනක්. ළමයි මං කියන එක ඇහෙනවද ඔයගලන්ට හොඳට? මාව හොඳට ඇහෙනවද? right. ආයි පුතේ මම ආපහු පැහැදිලි කරනවා. මේ අවස්ථාව පටල ගන්න එපා. ඔයා ප්‍රශ්නයක් ඇනලයිස් කරොත්, පරිස්සමින් විශ්ලේෂණය කරොත් පුතේ ප්‍රශ්නයේ අවස්ථා තුනක් ඔයාට හඳුනා ගන්න පුළුවන්. පළවෙනි අවස්ථාව ප්‍රශ්නයේ මූලික අවධිය, ඒ කියන්නේ ප්‍රශ්නයේ විසඳන ආකාරය
සඳහා පළවෙනි අවස්ථාව ලෙස අපි දකින්නේ you need some tools or you need some information to sort the problem. ඔයාලට ප්‍රශ්නේ විසඳීමට යම්කිසි අමුද්‍රව්‍ය ටිකක් ඕනයි. ඒවට මොනවා කියලාද අපි කියන්නේ? මේ ප්‍රශ්නේ විසඳීම සඳහා අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය වලට input process output ඔලු ගෙඩිය input කියලා. ප්‍රශ්නය විසඳීම සඳහා අවශ්‍ය වෙන දේවල් වලට අපි පොඩ්ඩක් මයික්‍රොෆෝන් එක ප්‍රශ්නයක් විසඳීම සඳහා අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය වලට අපි කියන්නේ input කියලා. ප්‍රශ්නය විසඳන ආකාරයට අපි කියන්නේ process කියලා. ප්‍රශ්නය විසඳලා අපිට ලැබෙන පිළිතුරට අපි කියන්නේ output එක කියලා. ලේසියිනේ. ඔක පටල ගන්න එපා. හරිද? ඕක තමයි අවස්ථා තුන මූලික අවස්ථා තුන ප්‍රශ්නයක් හඳුනා ගැනීමේදී. Sir, I can't hear you properly. Now you can't hear me properly. Give me a second. Then, what do you think now? Is it better? Okay, sir. So now you are telling me now it is not clear, right? Then අනික් අයටත් පැහැදිලි නෑ. දැන් මම ආපහු මයික් එක මාරු කරා. මේ මයික් එක පැහැදිලි නෑ කියලාද ඔයගොල්ලෝ කියන්නේ? ඒක ඇහෙන්නේ නැතුව ඇති නේද? ඒ කියන්නේ දැන් ඔයගොල්ලන්ට හොඳට ඇහෙනවද? ඉස්සෙල්ලා මම කියපුවා මොකුත් ඇහුන්නේ නැහැ. දැන් හොඳට ඇහෙනවද? Sir, ටිකක් වෙලා යද්දී අර කලින් පොඩ්ඩක් ඇහෙන්නේ නැතුව ගියා මට. දැන් නම් ඇහෙනවා. දැන් ඇහෙනව නේද? හරි මම මයික් එක මාරු කරා. සාමාන්‍යයෙන් වෙන ක්ලාස් වලදී නම් මේ මම දැන් මාරු කරපු මයික් එකෙන් කතා කරනකොට හැමෝම ඒක හරි නෑ කියලා කියනවා. හරිද? දැන් මේ ක්ලාස් එකට ඒක හොඳට ඇහෙනවා නම් that's better. මට කියන්නේ ඒක ආයෙ ඇහෙන්නේ නැති වුණොත් අංගල මම අනිත් මයික් එකට මාරු කරනවා. හොඳයි. මොකද අද කට්ටිය log out වෙවි log in වෙන්නේ network issue ද මගේ network issue ද නෑනේ. නෑ මගේ network issue එකක් වෙන්න බෑ. right. දරුවනේ ඔයගොල්ලන්ම log out වෙනවා log in වෙනවා ඇයි ඒ මොනාරි network error එකක් වගේ නේද? හොඳයි. හරි හරි. අපේ පාඩමට දැන් මම ආපහු එනවා. කල්පනාවෙන් අහගෙන ඉන්න පුතේ. ප්‍රශ්නයක් දැන් මේක මේ 6 වසරේදී ඉගෙන ගන්න ඕන කරුණු ටිකක්. හරිද? ඔයගොල්ලන්ට තේරලා තියෙන්න ඕනේ මේ වෙනකොට. ප්‍රශ්නයක් විසඳන ආකාරය දැන් අපි හිතමුකෝ තේ එකක් හදනවා නම් ඒක අපේ ප්‍රශ්නයක් නේ ගැටලුවක් නේ අපි ගිය සතියේත් මම ඉගෙනුවා ඔක. තේ එක හදනකොට මොනවාද ඕන වෙන දේවල්? තේ පෙරණ එක අර මොනවාද තේ පෝච්චිය ඕවා ඕන වෙන දේවල් නේ. ඒවා මොනවාද පුතේ එතකොට? මොනවාද ඒවා? input ඒවා input. ඊළඟට තේ එක හදන ආකාරය අර වතුර එක උණු කරලා වතුර වක් කරලා අර මොකෙන්ද කරලා ඔය ඔක්කොම ඒවා process ඒක process එක. තේ එක හදලා ඉවරනම ඔයාලට ලබා දෙන එක output output. හරි. ඒක පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. ප්‍රශ්නයක එහෙම අවස්ථා තුනක් තියෙනවා කියලා. ඊළඟට අපි කතා කරගෙන ගියා flow chart ගැන ඉගෙන ගත්තා. flow chart එකක් හදනකොට අපි දන්නවා මේ මෙන්න මේ හැඩතලයට කියනවා input එකක් කියලා. මෙන්න මේ හැඩතලයට process එකක් කියලා කියනවා. මෙන්න මේ ආයේ මේ හැඩතලයටම කියනවා මොකක් කියලාද අපි ඒකට කියන්නේ output එකක් වෙන්නන්නත් ඒ හැඩතලෙම යොදා ගන්නවා කියලා අපි ඉගෙන ගත්තා. ඊළඟට අපි ප්‍රශ්න විසඳන ආකාරය ස්ට්‍රක්චර්ස් තුනකින් ඉගෙන ගත්තා. එක ස්ට්‍රක්චර් එකක් සීක්වන්ස්, අනික එක සිලෙක්ෂන්, ඊළඟ එක රෙපිටිෂන්. සීක්වන්ස් කියලා කියන්නේ එකක් පිටිපස්සේ එකක් සිද්ධ වෙමින් ප්‍රශ්න විසඳන ආකාරය. සිලෙක්ෂන් එක කියලා කියන්නේ ඩිසිෂන් එකක් ගන්න වෙනවා. මෙහෙම වුණොත් නම් මෙහෙම වෙයි, එහෙම නොවුනොත් නම් මෙහෙම වෙයි කියන අවස්ථාව. රෙපිටිෂන් එක කියලා කියන්නේ එකම පියවර කිහිපයක් එක දිගට ගමන් කරලා තමයි ප්‍රශ්නය විසඳන්නේ කියන අවස්ථාව.
ඒ ගැන තේරුම් ගැනීම සඳහා sequence structure එකට අපි ගියා. sequence structure එක ගත්තොත් හරිද? ඕගොල්ලන්ට මේ පාර 8 වසරේදී repetition උගන්වන්නේ නැහැ. repetition එක නිකන් දැනන් ඉන්න විතරයි ඕනේ. මෙහෙම loop එකක් මාර්ගයෙන් එකම දේ කීප වතාවක් සිදුවීමෙන් අනතුරුව පිළිතුර ලබා ගැනීම තමයි repetition එක කියලා කියන්නේ. selection තමයි ඔයගලන්ට ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට පුතේ sequence structure එක ඔයගොල්ලෝ 7 වසරවලදී ඉගෙනගෙන ඉන්නේ. sequence structure එකට අපි උදාහරණයක් ලස්සනට ඉගෙන ගත්තා නේද? ත්‍රිකෝණයක් ඇද්දා. මේ අදපු ත්‍රිකෝණෙම අපි උදාහරණයේ විදිහට තියාගෙන අපි කතා කරා selection model එක. හරිද? දැන් මම හිතන්නේ මතක නැති වෙගෙන ගිහිල්ලාද දන්නේ නැහැ. දැන් මෙතනදී මගේ මේ ප්‍රශ්නය හොඳට තේරුම් ගන්න. මම මේක ආපහු කියලා දෙන ගමන් යන්නේ. මේ ප්‍රශ්නේ හොඳට තේරුම් ගත්තොත් මෙතනදී කියනවා ෆ්ලෝ chart එකක් අඳින්නලු triangle එකක් එන විදියට. triangle එකක් එන විදියට ෆ්ලෝ chart එක අඳින්න ඕගොල්ලෝ දන්නවනේ දැන්. නේද? සෙන්ටිමීටර් 10ක් ගියා දකුණු ආයි අංශක 60කින් හැරුණා ආයි සෙන්ටිමීටර් 10ක් ගියා අංශක 60කින් හැරුණා සෙන්ටිමීටර් 10ක් ගියාම ත්‍රිකෝණය කම්ප්ලීට් වෙනවා කියන එක කතාවක් නෑ. ඒක තමයි දැන් අපි කරන්න යන්නේ. හැබැයි මෙතනදී පුතේ වැදගත් දෙයක් ගැන කියනවා if the pencil is blue draw the triangle එහෙම නැත්නම් අඳින්න එපා. ඔන්න ඩිසිෂන් එකක් ගන්න අවස්ථාවක් දීලා තියෙනවා. අපේ වැඩේට බැස්සා ස්ටාර්ට් කරා pencil holder එක papers ruler protractors ඔය ටික ගත්තාට මේවා input අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය. පැන්සලක් ලබා ගැනීම process එකක් නේ ඒක ක්‍රියාවලියක් නේ ලබා ගැනීම ඔන්න process එකක් විදිහට පෙන්නුවා. වෙන කිරිබත් හැඩේ ඔන්න ඔයාලට ලැබෙනවා. කිරිබත් හැඩෙන් කියන්නේ decision එකක් ගන්නවා කියන එකනේ. decision එකක් ගන්නවා මොකද්ද? if pencil සමානයි blue පෑන blue නම් කියන අවස්ථාවට ආවා. ඒක ඇත්ත වුණොත් yes පැත්තට යන්නේ. බොරු වුණොත් no පැත්තට යන්නේ. no පැත්තට ගියාම කෙලින්ම ඉවරයි. එතනින් එහාට කතා කරන්න දෙයක් නැහැ. පැන්සල blue නෙමෙයි නම් දැන් මෙයා මේ ගන්නේ දම් පාට එකක්. අඳිනවද පුතේ ඔයගොල්ලෝ එතකොට triangle එකක්? pencil එක purple. අඳිනවද නැද්ද? අඳින්න. We are not going to draw it. Why? Because the pencil is purple. Yes, pencil is purple. If the pencil is blue only, this decision allows you to draw this triangle, right? So now look at this. If pencil equals to blue, the decision goes to the yes side. හරිද? ඔව් පැත්තට යනවා. ඔව් පැත්තට ගියාම ඔන්න සෙන්ටිමීටර් 10ක ලයින් එක ඇඳලා ඉතුරු ටික ඉතින් සිම්පල්. අංශක 60ක ඇන්ගල් එකට ක්ලොක් එකක් ක්ලොක් වයිස් ඉරක් ඇඳගත්තා. අංශක 60යි 10යි මේ ටික තේරෙන්නේ නැති වෙන්න ඉඩ නැහැ. දැන් මේ ටික අපි ගිය සතිය වලත් ඉගෙනගෙන තියෙනවා. සෙන්ටිමීටර් 10ක් ඇඳලා අංශක 60ක ඇන්ගල් එකට හැරුණා. සෙන්ටිමීටර් 10ක් ඇඳලා අංශක 60ක ඇන්ගල් එකට හැරුණා. සෙන්ටිමීටර් 10ක් ඇඳලා. ඊට පස්සේ මෙහෙම එකක් අදිනවා. ඒකට හේතුව මෙතන ට්‍රයැන්ගල් එක අවුට්පුට් එකක් විදිහට පෙන්නන්න. එතනින් අවසానයි කියලා අපි ගිය සතියේ මේ කතාව ඇඳගත්තා. මං හරියද මෙතෙන්ට යනකන් නේද අපි ඇඳගෙන ඉන්නේ? Yes sir. Yes. අයියනේ ඔයගොල්ලෝ කම්මැලියෙන් වගේ ඉන්නේ. මට ඔයගොල්ලන්ගේ කම්මැලිකම දැකලා මට හචින් යන්න එනවා. අප්පා. බාණ්ඩු බලන් ඉන්න හැටි අපේ මෙතුලියෙම බලන් ඉන්න හැටි පොඩ බාන්න මං කියන්නේ මම බොරු නම් ඔය අනිත් අයත් එහෙම තමයි ඉතින් ආච්චම්මලට ගිහිනවන කන්නාඩියක් ගෙනල්ලා ඉස්සරහා මූණ ඉස්සරහා තියාගෙන ඕගොල්ලෝ මන් දිහා බලන් ඉන්න විදිය පොඩ බලන්න තත් අපිට උගන්වනවා IT IT ඕ මම බොරු නම් කියන්නේ ඔයගොල්ලන්ගේ කැමරා එක බලන්න අපිට IT උගන්වනවා නෝම බයිතේනා මම තමයි ඊළඟ කෑවේ නේද කැමරාස් ඔන් කරගන්න කියලා ඔන් කරවගෙන දැන් ඔන් කරගත්ත වෙලාව ඉඳලා මොනව කරන්නද ඉතින් ආගෙන ඉන්න තමයි හරි යාත්ෝ ඊළඟ එකට මේ දැන් අලුත් කතාවක් ගැන ඉගෙන ගන්න යනවා multiple selection structures දැන් අපි මෙච්චර වෙලා ඉගෙන ගත්තු එක ඩිසිෂන් එකයිනේ තිබුණේ පැන්සල නිල් නම් අඳින්න නැත්තම් නිකයිද
අපි මෙහෙම කතාවක් කිව්වොත් පැන්සල නිල් සහ හරිද? පැන්සල නිල් සහ ඒකේ ඉරේසර් එකක් තියනවා නම් විතරක් අදින්න. පැන්සලේ පිටිපස්සේ ඉරේසර් එකක් තියෙන්නත් ඕනේ. පැන්සලේ කලර් එක නිල් වෙන්නත් ඕනේ. If the pencil is blue and it should have eraser on its back. හරිද? ඒකේ පිටිපස්සේ පුංචි ඉරේසර් එකක් තියෙන නිල් පාට පැන්සලක් වුණොත් විතරක් වැඩේ කරන්න කියලා කතාවක් මෙතනදී කිව්වනම් පුතේ. චුට්ටක් හිතලා බලන්න. If pencil is blue, yes පැත්තට යනවා තමයි. හැබැයි අඳින්න පුළුවන්ද? අපිට පැන්සලෙන් අඳින්න පුළුවන්ද? මේ මල්ටිපල් We සිලෙක්ෂන් එක can't. කියලා දෙන්නේ නෑ අපිට අඳින්න බෑ. ඇයි? තව කන්ඩිෂන් එකක් අපිට හම්බ වෙනවා. මොකක්ද ඊළඟ කන්ඩිෂන් එක? අයියෝ දෙයියෝ සාක්කි. පුතේ ඕගොල්ලෝ අර මේ නෙස්ටමෝල්ට් බොනවද? ඒව එච්චර හොඳ නෑ බෑ. ත්‍රිපෝෂ, සමපෝෂ ඒව පුතේ වතුර චුට්ටක් දාලා මෙන්න එකට අනලා ගුලියක් හදලා කාලා පන්තියට ආවනම් පුතේ පණ තියනවා ඔයගොල්ලන්ට. දැන් බලන්න පණ නැතුව කැඳ බීලාගේ කැඳයෝ ටික වගේ. අනේ පුතේ කතා කරන්න ඔය කටට පණ චූට්ටක් දෙන්න. හරිද? ඔයාලා මන් දන්නවා ශක්තිය ඉතුරු කරගන්න ඕනේ මේක කොරෝනා අවධියේ අපි මේ ක්වොරන්ටයින් වෙලා ඉන්නේ අපේ ඇඟේ ශක්තිය බොහොම වටිනවා අපි ඉතුරු කරගන්න ඕනේ. ඒ නිසා අපි වැඩිපුර මේ කතා කිරීම පවා අපරාධය අපේ ශක්තිය ඉතුරු කර හොඳයි. හොඳ අදහසක් ඔයගොල්ලන්ගේ තියෙන්නේ. ඒකට මෙහෙම ඔයගොල්ලෝ අතපය හොලවන එක පොඩ්ඩ අඩු කරලා හෙල්ලෙන්නේ නැතුව ඉතින් අපි අරක කමන්නේ මම ඒකට බැනලා නෑනේ. අර ඔයගොල්ලෝගේ වෙනද ටෝන් එක මතකද? ගේ හන්සට නම් අලුත්. අනික් අයගේ අපේ හිතපු කට්ටියගේ ටෝන් එකක් තියෙනවා. පළමුවෙනි ඉන්දිකාවට දැන් පැමිණි දුම්රිය කොළඹ කොටුව දක්වා පිටත්තේ. එම දුම්රිය නවත්වන්නේ ගම්පහ, ගණේමුල්ල, රාගම සිට ඇති සියලු දුම්රිය ස්ථානවල නවත්වනවා ඇත. අන්න ඒ විදිහට තමයි පුතේ මම දැන් අහන හොඳට. පුතේ දැන් ඔන්න පෙන්සිල් එක නිල් පාටයි. පෙන්සිල් එක නිල් පාට වුණාට අඳින්න බෑ. ඔව් හරියට හරි පුතේ. පෙන්සිල් එක නිල් පාට වුණාට අඳින්න බෑ. ඇයි පුතේ අඳින්න බැරි? ඒකේ පිටිපස්සේ මකණයක් තියෙන්න ඕනේ. එන්නේ ඒ විදිහ ඒ ටෝන් එක කමන්නේ. අන්න එහෙම දෙන්න බෑන උත්තර ඔයගොල්ලෝ. දැන් මොකද්ද මං අහන්නේ? පෙන්සිල් එක නිල් පාට උනත් අඳින්නලු මේ මෙතනදී අපි තේරුම් ගත්තා. But now I am telling you there is another condition that even the pencil is blue there need to be another condition to be met as the back of that pencil there need to be a eraser. එතකොට ඔයාගේ if pencil is blue can you draw it? No, No, why we can't draw it? ඇයි අපිට අඳින්න බැරි? because it doesn't have an eraser. Exactly. It need to be checked whether it has eraser or not. නේද? ඒකේ eraser එකක් තියෙනවා නම් අපිට අඳින්න පුළුවන් නැත්තම් බෑ. ඒකට කියන්නේ multiple model එක කියලා. ඒ අරින්න මහා ලොකු magic නෑ. හැබැයි මේක අපිට ඉගෙන ගන්න තියෙනවා. Right. දැන් වැඩේ දැනගෙන ඉගෙන ගන්න. Multiple selection structure. If there are multiple conditions one after the other, multiple selections should be used. If there are multiple conditions one after the other, multiple selections should be used. In flowchart, diamond shaped symbol is used to represent each and every decision. හරිනේ ඒක අපි දන්නවා. අර diamond shape එක තමයි අපි ගන්නෙ decision වලදී. Below example help us to understand the multiple selection structure. ඔන්න දැන් තමයි අපි ඉගෙන ගන්න යන්නේ. ඉගෙන ගන්න නෙවෙයි අපි දැන් ඉගෙනගෙන ඉවරයි. බලන්න යන්නේ multiple selection structure. ඒක ගැන බලන්න ඉස්සෙල්ලා මේක ලියාගෙන ඉමුද? කම්මැලිකම යන්නත් එක්ක දැන් මෙච්චර වෙලා ඔයගොල්ලෝ ඉතුරු කරගත්තු ඒ එනර්ජි එක ශක්තිය යොදවලා ලියන්න උත්සාහයක් දරන්නකො. පෑන මෙහෙම තල්ලු කරන්න පණ තියෙනවද පුතේ? මෙහෙම තියෙනවා. මගේ පුතාලට ගොඩාක් ශක්තිය තියෙනවා මන් දන්නවා. හරි උත්සාහ කරන්න.
නෑ අයි මං එහෙම කියන්නේ සමහර එව්වෝ කියනවා මේක මට ස්ක්‍රීන්ෂොට් එක ගාලා සර් එවන්නකො print out එකක් ගන්න කියලා. ඒකලාට අර මේ ලියන්න පොඩ පණ මදියන. මෙම යන්නේ නෑලු පෑඩ අමාරුලු ලියවෙන්න. හොර වෙලා තියෙන්නේ දැන්. අයි ගෙදරම ඉඳලා ගෙදර ඉඳලා හොර වෙලානේ ඔයගොල්ලෝ තියෙන්නේ. අනිවාර්යෙන්. තේ එක ළඟට හම්බ වෙනවා කෑම එක ගෙනල්ලා දෙනවා ඇඳුම් ටික හොදලා දෙනවා. සමහර අයව නාවනවත් එක්ක දැනටත් මම දන්නවා ඒක. සමහර ඔයගොල්ලෝ ප්‍රශ්න පත්‍රයක් දුන්නාම නා ගන්න එක අම්ල තාත්තලා ඕනේ නැහැ. එතකොට තනියම ඇද්දගෙන නාන්නේ හිටගෙන නානවා. ඒ නෑමේදී ආයි කාගෙන්වත් අවසර අවශ්‍ය නැහැ. හිටගෙන නාන්න පුළුවන්. ගෙදර ඉන්නකොට එහෙම බෑ. ඒකට අම්මා තාත්තලා ඇදලා නාවන්න ඕනේ. නෑ නේද ලොකුයි නේ. මම දන්නවා. ඉතින් වුණාම කියන්න. කියන්න අමාරුයි නේද පුතේ? රේස් හැඩ් ගන්න. ඒකට ශක්තිය අඩුවෙන් වැය වෙන්නේ ඔයාලට. අම්මලාට මං කිව්වා කියලා කියන්න පුතේ සමපෝෂ ඒක හොඳයි අගට. සමපෝෂ වලට ශක්තිය ලැබෙනවලු. ශක්ති ජනක ආහාරයලු. ඒක හදලා ගුලි ටිකක් ළඟින් තියාගෙන ඉන්න ප්‍රශ්නයක් අහපු ගමන් ගුලියක් කාලා උත්තරේ දෙන්න. ඒකට පණ දිනන එක දාලා කියලා. සර් හ්ම් මම අද ඉන්නේ අපේ අච්චම්මේ ගෙදර. මම පොත ගෙනාවේ නෑ. අම්මගේ ෆෝන් එකෙන් ක්ලාස් එකට ආවේ. හා මම ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන ඊළඟ සතියේ පෙන්නන්න. හා හැබැයි ලියන්න ඕනේ ඊළඟ සතියේ මට මතක් කරන්න අනික් අය බොසන්දිගේ පොත බලන්න කියලා. නැත්තම් දන ගස්සනවා කට්ටිය වුණා. බොසන්දිගේ පොත බලන්න කියලා මට මතක් කරේ නැත්තම් පන්ති ඉවර වෙනකන් දන ගාගෙන නෝට් ලියන්න වෙන්නේ අනික් අයට. We're done. Finish, sir. We're done. හරි ඉවරයිනේ. අද සතුටුදායක ආරංචියක් තියෙනවා ඔයගලන්ට කියලා වැඩක් නැති සන්තෝෂේ උඩ ගිහිල්ලා බිම වැටෙන ආරංචියක් තා චුට්ටකින් දෙන්න. right දැන් බලමුකෝ මේ උදාහරණේ multiple selection structure යනතේ අපි ඉගෙන ගන්න යනවා මේ උදාහරණේ find 50 grams red marble in box of marbles. ඒ මොකක්ද ඒ කතාවේ තියෙන්නේ? ඒ කතාව මෙහෙම එකක්. දැන් ඔයාට කියන S2 වහගෙන ජිල් බෝලයක් ගන්න කියලා. දන්නවනේ ජිල් බෝල. ජිල් බෝලයක් ගන්න කියලා. දන්නේ නැද්ද? ඈ? ජිල් බෝල දන්නේ? අයියෝ දෙයියෝ සාක්කි.
අනේ අම්මේ. මාබල්ස්. අර මෙහෙම තියෙන්නේ පුතේ ටික් ගාලා ගන්න වීදුරේ මේ දැකලා නැහැ. අනේ බම් බොලාලට මේ අඟහරු ලෝකෙන් ආපු සෙට් එකක් ඉන්නේ. අයියෝ. මේ තියෙන්නේ හරි නේද ආච්චම්මලා සීයලා ටික. සීයලා නැද්ද කොහෙද? මේක ජිල් බෝල, මාබල් බෝල්ස්. හරිය? අනේ අම්මා තව මොනවා කියලා දෙන්න තියෙන්නේ මට. හරි හරි. දැන් මැඩම්ලා අහගන්නකෝ මේ මාබල්ස් එහෙම නැත්නම් මේ ජිල් බෝල පාට පාටනේ. හරිද? එක එක පාට රතු තියනවා, නිල් තියනවා, කොළ තියනවා. හරිද? දැන් මෙහෙම එකක් මෙයා කියනවා. මොකද්ද කියන්නේ? ජිල් බෝලයක් තෝරගන්නලු ග්‍රෑම් 50ක් බර රතු පාට එකක්. දැන් ඔයාලට ගෙනත් දෙනවා ජිල් බෝල පෙට්ටියක්. හරිද? බොක්ස් එකක්. ඔයා ගන්නවා එකක්. කොළ පාටයි. වැඩක් තියනවද? නැහැ. ඊළඟ එක ඔයා ගන්නවා. රතු පාටයි. අන්න වැඩේ හම්බුණා කියලා ඔයා සිලෙක්ෂන් පැත්තට දා ගන්නවද? එහෙම නැත්නම් තව වැඩක් තියනවද ඔයාට කරන්න? රෙඩ් රතු පාට ජිල් බෝලයක් අතට හම්බුණා. දැන් මොකද කරන්න ඕනේ ඊළඟට? 50 grams ග්‍රෑම් 50ක් තියනවද කියලා බලන්න වෙනවා. තරාදිය උඩින් තිබ්බා රතු පාට එකේ ග්‍රෑම් 50ක් නෑ ග්‍රෑම් 45යි තෝරගන්නවද යාව? රිජෙක්ටඩ්. ඊළඟ එක ගත්තා රතු පාට හරි තරාදිය උඩ තිබ්බාම ග්‍රෑම් 50.5යි තෝරගන්නවද යාව? නෑ. ආයෙ ගත්තා රතු පාටයි නෑ ඒක කොළ පාටයි අයින් කරා. අර ලා රතු පාටයි තරාදිය උඩින් තිබ්බාම ග්‍රෑම් 50යි තෝරගන්නවද යාව? ලා රතු කියන්නේ රතු නෙමෙයි අයින් කරා. ඊළඟ එක ගත්තා රතු පාටයි තරාදිය උඩින් තිබ්බ ග්‍රෑම් 50යි selected yes or not? yes selected right. ඒක තමයි මේ. බලමු කොහොමද ලියලා තියෙන්නේ කියලා. start get a marble. මේක input එකක් විදියට ඔන්න දීලා තිනවා marble එකක් ලබා ගන්න. මේක රතුද? ඔව් නම් මේකට නෑ නම් මේකට. රතුද? නෑ කිව්වනම් omit කරා. omit කියන්නේ ඉවතට හැදුවා. එච්චරයි. ඉවරයි. ආයි මාබල් එකක් ගන්නවා රතුද? ඔව්. ග්‍රෑම් 50ද? නැත්තම් නෝ පැත්තට ගියා omit කරා අයින් කරලා දැම්මා. රතුද? ඔව්. ග්‍රෑම් 50යි. ඔව් උනා නම් අන්න select the marble. හරි නේද? right. එහෙම වෙලා end වෙනවා. එතකොට දැන් මේ ස්ට්‍රක්චර් එක ඔයගලන්ට තේරුණාද? crystal clear or බාගෙට clear? Yes, sir. බාගෙට clear? Crystal clear. Crystal clear. Good. Okay. Go ahead. Andimu. මූඩ් එක හරියන්නත් එක්ක සතුටුදායක ආරංචි ඉක්මනටම දෙන්න. අද ටිකක් ඉක්මනට ක්ලාස් එක ඉවර කරනවා. අනේ අම්මේ ඇති අන්තා. බලන්නකො මූණ වල තියෙන සිනාමුසු අම්මේ මෙච්චරලා අඬාගෙන හිටියේ. නේද? මිතුලි දිව හපාගෙන ඉන්න hina යන එක නවත්ත ගන්න බැරි කමට. සතුට වැඩි කමට මිතුලි හපලා දිව කෑලි දෙකට බොසන්දි විතරයි hina වෙන්නේ නැතු ඉන්නේ කළු පාට හතර ඇස් මුණක් තියෙන බොසන්දි. නේ සුජු කොනාශ්‍රාකාර black color face මට කරන්න දෙයක් නැහැ පේන දේ කියන්නේ තරහ වෙන්න බෑ මොනවා කරන්නද ඉතින් මම බලපුවා මට පේන්නේ එහෙම මං කියනවා එහෙම දැන් බලන්න මෙතුලි දිවහපන් ඉන්න එක මට පෙවුණා මං එහෙම කිව්වා නේ මෙතුලි මොකද කරන්නේ කැමරා ඔන් කරන්නත් ඕනේ මේ කියන ඒවා අහන් ඉන්නත් ඕනේ මේක මා ඉතින් ඒකනේ කිව්වේ වෙලාස්ලින් අද පන්ති ඉවර කරන්නම් කියලා බයින්ද දෙයක් නැහැ. සාධාරණයි අපි වැඩ කරන විදිය සාධාරණයි.
Sir, done. Sir, Good. Kemudian, dan mana mana pot tiga mana pot tiga pot tiga dan mana kamera out. Alright. Shoot aku duduk sana tu. Alright, good. Hari. ඒක ටිකක් ඇත වුණා සර් කමක් නැද්ද? Mau kerap lebih kita balok. Oh, bahan. Udah. And right. Okay, good. Hondai. Kau Mihal. Hah? Avika. Hah? So. Hmm. Hai. දැන් මේ වෙනකොට ඕගොල්ලන්ට පැහැදිලිවම තේරිලා තියෙන්නේ සිලෙක්ෂන් කියන මොඩියුල් එක සහ දැන් මේ වෙනකොට මල්ටිපල් සිලෙක්ෂන් එකත් ඔකට පැහැදිලිව තේරිලා තියෙන්න ඕනේ. අපි බලමු ඕගොල්ලන්ගේ විෂය නිර්දේශයට අනුව තියෙන උදාහරණ මොනවද මේ සම්බන්ධයෙන් කියලා. දැන් ඔතන ඉඳලා අපි පොඩි එක්සර්සයිසස් ටිකක් කරන්නයි යන්නේ. හරිද? ඒ සඳහා මම මෙන්න මෙහෙම වැඩක් කරනවා. මොනවදද? මෙන්න මේ වැඩ. හරි.
දැන් ඔයාලට පේනවා ඇති example 1 කියලා ප්‍රශ්නයක් දාලා තියෙනවා. මොකද්ද තියෙන්නේ? Go to school through highway road. Go to the road. See the signal. If signal is green, go on the way. Otherwise, wait for some time. හරිද? මේකට flow chart එකක් අඳිනවද දක්වලා example 1 කියලා ඔය ටික ලියා ගන්න. ලියලා ඔබට ඔයගොල්ලෝ flow chart එකක් අඳින්න. Sir, I was disconnected, sir. Did you do anything? Yes, I asked to draw a flow chart based on this example. Okay, sir. First, take down this example, then draw the flow chart according to this example. ඔයගොල්ලන්ට මම ටර්ම් ටෙස්ට් එකක් තිබ්බේ නේද?
හදලා ඉවරයි නේද? Not yet, sir. දැන් ඔයගලන්ට මෙහෙම දෙයක් දැනගන්න යුතුයි මේ වෙනකොට ඔයගොල්ලෝ ධම්ම ෆ්ලෝ chart එකම අනිවාර්යෙන් ඉන්පුට් තිබීම අත්‍යවශ්‍ය නැහැ. ධම්ම ෆ්ලෝ chart එකම අනිවාර්යෙන් අවුට්පුට් තිබීමම අවශ්‍යම නැහැ. ඒ ධම්ම ෆ්ලෝ chart එකම start end අනිවාර්යෙන් තියෙනවා. හරිද? ඒක නිසා මේ අනිවාර්යයෙන් ඒක දෙන්න ඕනේ කියන ඒවා අමාරු වෙන්න ඕනේ නෑ. දැන් මේක ඇදින් නම් මම නම් ඉන්පුට් එකක් හොයාගන්න නෑ. අවුට්පුට් එකක් හොයාගන්න නෑ. ඒක එතකොට කොහොමද මේක අදින්නේ කියන පොඩ්ඩක් කල්පනා කරලා බලලා අදින්න. Bentar tidak. Dan tak perlu amal ini dulu. Dulu tiga yang kedua, ada deh. ඔයාලා ඔක්කොම මූණු හතරස් වෙලා අලු වෙලා හතරස් වෙලා පොළොප්ප අරුයි අම්මලාට කියන්නේ සමපෝෂ ගුලිය කියන්නේ ලියලා ඉවරද තාම? ලියලා ඉවර නැහැ. එහෙනම් මම උදාහරණ දැම්මොත් ලියලා ඉවරයි නේද? මම බලන්න යන්නේ නැහැ පොත්. එහෙනම් ලියලා ඉවරයිද? එහෙනම් ගොඩක් වෙලා ලියලා ඉවරයි. ඔව් කියන්නේ බලන්න නැහැ කියලා කිව්වනම් ලියලා ඉවරුනේ. ප්‍රශ්නේ දෙනකොටම අපි ලියලා ඉවරයි. ප්‍රශ්නෙත් ලියලා උත්තරෙත් ලියලා ඉවරයි. බලන්න නැත්තම්. නේ? බලනවා නම් තමයි ටිකක් වෙලාව යන්නේ.
පුතේ Sir, finish. අදිසියාරි විභාගෙට මේකෙන් දෙකක් ආව නම් ඉවරයි. right? දැන් එකකට පැයක් ගත්තා ඔයගොල්ලෝ. දෙකක් ආව නම් පැය දෙකයි විභාගය ඉවරයි. කොහොමද බලමුද? අනේ වර්ධනාත කමන්නේ නැහැ. හරියට කමන්නේ නැහැ. දාන්න බලන්න පොත ඕන එකක් වෙන්න කියමු. නිකන් බලන්න මට. කොහොමද? නෑ not correct. කොබන් තව මම පෙන්නන්න හරියට දාන්නේ නේ. කොබන් go to the road, see the signal. Is it green? Yes, now go in the road. No, wait for the signal. ඔක්කොම හරි දුවගේ එකම එක ස්ථානයක විතරයි වැරදි. මොකද දන්නවද? අර wait for the signal කියලා ඊතලයේ තියෙනවා නේද? ඒක ඔයා දාලා තියෙන්නේ අර yes එකේ output එකට. ඒක අපි දාන්න ඕනේ stop කියන තැනට. අනිත් තව පොඩි වැරදි වගේ ඇත්ත නෑ. හැබැයි ඔයාගේ system එක හරි. ඔයා අනුගමනය කරලා තියෙන මොඩල් එක හරි. අඩුපාඩුවකට තියෙනදු processors වලට input output කියලා තමයි දාන්නේ. ඔය shape එක input එකට දාන්න. ඔයා සෑහෙන දුරකට සාර්ථකයි. ඔයාලට මෙතුලි මොකක්ද? Thank you. Sir, කොහොමද මෙතුලි ඉවරද? Sir, හවුද? කියන්නේ sir, එතකොට wait for sometimes කියන එක sir arrow එකට එන්න ඕන stop කියන එකද? yes stop එක ළඟට ගියා නම් හරි. ඔයාලට මෙතුලි you tried something නේද? මෙතුලි කො බලන්න චුට්ටක් බලමු. කො ඔයා චුට්ටක් no correct හරි ඒක හරි ගියේ නෑ. හිරු කියන්නේ මෙතුලි did the same mistake. මේකෙදි පුතේ ඔන්න මෙන්න මේකයි වැඩි. හොඳට තේරුම් ගන්න ඕනේ මෙච්චරයි. go to school through highway road. ඔන්න highway road එකේ ඉස්කෝලේ යන්නයි ඕනේ. කොහොමද කරන්නේ? go to the road පාරට යන්න. සිග්නල් එක බලන්න. මේ කරන්න වැඩනේ. මම දැන් ඔයාලට කියන ගමන් ඔයාලත් එක්කම අඳින්නවා. ස්ටාර්ට් කරා. හරිද? මම ඊතල ගහන්න බෑ මට මම මේ මිරි කැල්ලක් දාන්නේ. ඊළඟට මොකද කරන්න කියන්නේ? පාරට ගිහිල්ලා සිග්නල් එක බලන්න. පුතේ ඒක process එකක්නේ. පාරට ගියා සිග්නල් එක බැලුවා. පාරට යනවා කියන්නේ ඇවිදිනවා. ක්‍රියාවලිය. සිග්නල් එක බලනවා ක්‍රියාවලිය. දැන් මේ ක්‍රියාවලිය තමයි ආරම්භයේදීම සිදු වෙන්නේ. පාරට ගියා සිග්නල් එක බැලුවා. දැන් මෙන්න ඩිසිෂන් එකක් ගැන කියනවා. if කියලා ආවනම් මතක තියාගන්න අනිවාර්ය ඩිසිෂන් එකක්. if signal light is green go on the way. එහෙම නැත්තම් පොඩ්ඩක් වෙලා ඉන්න. ඒ කියන්නේ ඩිසිෂන් එකක් ගන්නයි වෙන්නේ. මෙතනින් ඉස්සරහට ගියාම පාරේ යන්න ලයිට් එක බලන්න. එතනින් ඉස්සරහට ගියාම මොකද්ද වෙන්නේ පුතේ? ඩිසිෂන් එකක් එනවා. මොකද්ද ඩිසිෂන් එක? පාට කොළ වුණොත් එහෙම දිගටම යන්න. පාට රතු නම් යන්න එපා. මෙන්න දැන් අපේ මේක මම ඇඳලා තියෙනවා එහා පැත්තේ. මේ ඇඳලා තියෙන එක අපි බලමු. මේක ඔයගොල්ලන්ගේ මේ ටීචර්ස් ගයිඩ් එක්සැම්පල් එක. මේක අපි මේ දාලා තියෙන එක අපි ඔක්කොම බලමු. හරිද වැඩි? Sir, දැන් බලන්න ආරම්භය
පාරට යන්න go to the road see the signal if the signal light green ඔන්න decision එකක් මේ angle මේම diamond shape එකක් අපි දාන්නේ මොකකටද පුතේ decision එකක් තීරණයක් ගන්න ඕනේ වුණාම මේක දාන්නේ මොකද තේරුම් ගන්නද තීරණයක් ගැනීමේදී තමයි අපි මේක දාන්නේ පාරට ගිහිල්ලා ලයිට් එක බලපුවාම එතනින් එහාට අපිට තියෙන තීරණයක් ගන්න. එහෙනම් ඉතින් මේක දාන්න මොන මතද? මොකක් මතද තීරණයක් ගන්න? සිලෙක්ට් කරන්න යන්න. මොකක් මතද? ලයිට් එක කොලනම් යන්න රතු නම් පොඩ්ඩක් ඉන්න. එහෙනම් මේ වැඩේ තියෙන්නේ is it green? Yes. එහෙනම් ඉතින් පාරේ ඇවිදගෙන යන්න. Is it no? එහෙනම් චුට්ට වෙලාවක් ඉන්න. දෙකම ගිහිල්ලා ඊට පස්සේ එන්න වෙනවා ස්ටොප් වෙනවා. පැහැදිලිද මේක පැහැදිලි නැත්නම් මම පැහැදිලි කරන්න වෙනවා පුතේ. මේක very simple one. පැහැදිලි නේද? වැරදුනේ කොහොමද? Sir, Mama, sir, there is a code to the road to see the signal. Because when I leave, I can say නෑ ඒක කිසි ගැටලුවක් නෑ. ඒක හරි. එහෙම වෙනම ලියුවා කියන එකවත් එකම දේ හරි සිම්බල් එක යොදා ගන්න ඕනේ. දැන් එහංසා ලියලා තිබුණා හරියට මේ මොඩල් එක හරියට ඇවිල්ලා තිබුණා නමුත් සිම්බල්ස් අරදී යොදාගෙන තිබුණා. process නේ උනේ. process එකක් නම් හතරස් කොටුවක් වෙනවා. එතකොට අපේ දොසති කොහොමද දත්තේ? මට කැමරා එක බලන්න බැරි නිසා මේ උඩට හරියට එන්නේ නැති නේද? කොලේකවත් කරාද? අච්චපලගේ දින්න කිව්වනේ. එතකොට අනිත් දෙන්න අපේ හිරුකියන් මෙතුලි what happened? ඇයි වැරදෙන්න හේතුව? කොතනද පුතාලට පැටළුනේ? අර see the signal if signal light is green කියන එක decision එකක් කියලා තේරුම් ගන්න බැරි වෙච්ච එක නේද? if මතක තියාගන්න if එකක් දැක්ක ගමන් මේකේ තේරුම මොකද්ද? decision එක. check if is it ඔය වගේ හරිද වැරදිද කියලා ගන්න තීරණයක් ගන්න අවස්ථාවක් එනවා කියන්නේ ඒක තේරුම විතර ඩිසිෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒක අර මේ ඩයමන්ඩ් ෂේප් එකක් එන්න ඕනේ කියන්නේ. ඒක ආවම මම වැඩි තේරුම් ගන්න පුළුවන් ලේසියෙන්ම ඔව් නම් එක පැත්තකට යනවා නෑ නම් තව පැත්තකට යනවා. මෙතුලේට තේරුම් ගන්නදුව Yes, sir. yes good. Sir. මගේ දැන් ආනන්දි අකටද නෑ අයියලෝ මගේ කතාවට ඇහුණා මොකෝ කියනවා පොඩ්ඩක් කිව්ව දෙන්න අපි කතා
හරි නේද? Okay, sir. Done. Right. Okay, sir. Good. Right. මොනවාද දැන් මේ example එකේ කියන්නේ? One of the real time problem for student is do homework. For many kids, homework is the biggest problem. ඒක ඇත්තම කියලා තියෙනවා නේද? Which they usually leave to the very last minute to get done. ඕගොල්ලෝ ගැනමද මන්ද? First, analysis how to solve this problem themselves. Then draw a flow chart of the solution of the problem. දැන් මේ දෙවෙනි example එකේ කතා කරන්නේ ඔන්න ළමයින්ට තියෙන ලොකුම ගැටලුවක් ගැන. ළමයින්ගේ ගැටලුව මොකද්ද? homework කිරීම. homework කිරීම කියන එක දැක්කහම කලන්තේ දානවා හරි අමාරුයි. පන්තියේ නම් ඕන වැඩක් homework තමයි අමාරු. ඒකට මොනවද දෙන්න පුළුවන් විසඳුම? ළමයින්ට flow chart එකක් නිර්මාණය කරන්න දෙන්න කියලා කියනවා. ඒ සඳහා ගැලපෙන. ඒ සඳහා ගැලපෙන flow chart එකක් නිර්මාණය කිරීමට මෙන්න කතන්දරය. හරිද? example 2 කියලා දාගෙන පොඩ්ඩක් ඉන්න. Go to house, check do you have homework. If it is not, පොඩ්ඩක් ඉන්න. Please repeat, please. Right. Check do you have homework. Playing නෙමෙයි playing මේ අකුරක් හැලිලා ඒක. මේක මොකද මොකද්ද මේ කියන කතාව. අපතන්න පුළුවන් වෙයිද කියලා බලමු. අපරැක්. හරි. PDF වලට ගත්තයින් පස්සේ ඔක තමයි.
කොහොමද දාන්නේ? දැන් ටෝම් මන් කියන්නම්. මේ ඔයගොල්ලෝ පිළිවෙලට ලියා ගන්න. example 2 කියලා මේ ටික ලියන්න. Go out, check do you have homework. If you don't have homework, you can play or study. Otherwise, start to do the homework. මේ ටික ලියා ගන්න කක් දාලා. ඔය ආපැත්තේ ඔයගොල්ලන්ට භාගයට පේන එක වැඩි හිතන්න එපා. ලියාගෙන ඉවරයිද? මෙතනට යනකම් ලියාගෙන ඉවරයිද? මේක එහෙම යනවා ළමයි මට යන්නේ. ඒක තියාගන්න බෑ. Sir, හරි. ලියලා ඉවරයිද? Go to example 2. I was this. Go to house. Check do you have homework. If you don't have homework, you can play or study. Otherwise, start to do the homework. Aim yakin ලියාගන්න. Draw a flow chart based on this. හරිද? Sir, Okay. I was disconnected. Sir, do I have to write this? Yes. Can you see this question? It's not a question, actually, it's an example. Can you see that? It says go to Yes, house. see. Check. You Yes, can. Yes. Okay. Then first write down this thing. The question itself have some misalignment, but let's go ahead with it. It says go to house, check do you have homework. If you don't have homework, you can play or study. Otherwise, start to do the homework. And then yakin ලියාගන්න draw a flow chart based on this. ගෙදරට යන්න ඊළඟ එකෙන් කියනවා homework check කරන්න තියනවාද කියලා බලන්න. ඊළඟ එක කියනවා ඔයාට homework තියෙනවා නම් ඊළඟ එක කියනවා ඔයාට homework නැත්නම් එක්ක ඔයා සෙල්ලම් කරන්න යන්න එහෙම නැත්නම් ඉගෙන ගන්න. එහෙම නැත්නම් පාඩම් කරන්න. homework නැත්නම් ඉගෙන ගන්න පුළුවන් සෙල්ලම් කරන්න පුළුවන් එහෙම නැත්නම් පාඩම් කරන්න. හරිද? එක්ක සෙල්ලම් එක්ක පාඩම් කරන්න homework නැත්නම්. homework තියෙනවා නම් මොකද කරන්න කියන්නේ? homework එක කරන්න. මේක ලියාගෙන try to draw a flow chart. I know you can. හරියට අර අපි ඉස්සෙල්ලා උදාහරණය වගේ පාරට ගියා හරියට ගෙදර ගියා වගේ පාරට ගියා ගෙදර ගියා සමානයි ගෙදර ගිහිල්ලා ඊළඟ මොකද කරන්න කියන්නේ homework තියනවාද කියලා check කරනවා හරියට light එක දිහා බැලුවා හරිද හරියට light එක දිහා බැලුවා වගේ දැන් ඔන්න decision එකක් ගන්න එකක් කියනවා if you don't have homework do Excuse you have me, homework? අපේ condition එක ඇවිල්ලා do you have homework if yes if Excuse me, sir. homework not
don't go. You can play or study. Yes. Yeah, good. Sir, I can't see the screen. Sir, we can see the screen, sir. That paper. Can you see now? Yes, sir. Thank you, sir. Harini? Okay. Sir, done. Finish, sir. Sir, done. Sir, sir,
බලමු දෙන්න. finish. තත්ත්වය කියලා. Mhm. Mhm. Do you have homework? No, you can play your work. Start to do homework. Very good. The answer do අතනින් end එකට ගිහිල්ලා නැහැ ඊතාලිය අමතක වෙලා. You can play study or play එකෙන් පස්සේ ඒක යන්න ඕනේ end එකට. කොහොමද හිරුකි? Right, correct. Hiruki correct. Mithuli. Very good. Tien is super. Right. Well done. I see. Well, you have class? Yes. What is it? You did my phone. I want to phone for data. Yeah, yeah. Right, fine. හොඳයි ඔයගොල්ලෝ. ආන්න නියම එකක්. ෂා මේක තමයි නියම එක. Example number 3. Something very interesting. බලමු ඇඩ් කීයක් තියෙනවද. මේක ලියාගමු. ලියාගන්න ඉස්සෙල්ලා බලමු මොනවද කියලා. If a given mark is greater than 50, display pass or otherwise fail. Get the marks, check whether it is greater than 50. If it greater than 50, display pass, otherwise display fail. Now, let's see how we are going to handle that. Make it quick. Sir, do we have to write the about to sentence? Pardon? Sir, do we have to write the about two sentences? Yes, exactly. Sir, I can't see the screens.
done නේද? එහෙනම් බලමුද? දුව අර උඩ තියෙන ස්ටෙප් දෙක මට කියවන්න පේන්නේ නැහැ හරියට. උඩ මොනවා ලියලා තියෙන ස්ටාර්ට් ඊළඟට බලාගෙන කියවන්න දුව. Start, get the marks, check whether it is greater than 50. Is it greater than 50? No, you are fail. Stop. Yes, you are pass. Stop. හරි. ඒකද අර සෙකන්ඩ් එක ඕන වෙන්නේ නැහැ. check whether this is greater than 50 ඒක තමයි වෙන්නේ if එකෙන් decision එකෙන් ඈ. දෙවෙනි ස්ටෙප් එක අපිට මේ skip කරන්න පුළුවන්. හරි. Can you give us some time? right. අනික් අය කොහොමද තත්ත්වය? බලමුද? Excuse me, sir. ඔව් පුතේ. Sir, ඒක අපි කරන්න ඕනේද නැත්නම් නොකරත් කමක් නැද්ද? මොකද? ඒ කියන්නේ second step එක second step එක පුතේ මෙහෙමනේ. ඔයා දාලා තියෙන්නේ check whether it is greater than 50. එහෙම නේද ඔයා දාලා තියෙන්නේ? Yes, sir. So that is same as the decision. Decision එකෙන් කරන්නේ ඒකනේ. Is it 50? Is check whether is it 50? ඒකනේ ඔය කියන්නේ is it greater than 50 කියලා කියන්නේ. ඒක check කරපුවාම greater than 50 ද කියලා බලන්න කියන එක තමයි මේ decision එකේ කරන්නේ. එතකොට අපි ආපහු process එකකින් ඒක කරන්න බෑ. එතකොට second step එකේ ඒක ලියන එක වැරදි. හරිද? get marks කියන එක හරි. ඊළඟට check කියන කතාව check කරන්න එක අර decision එකක් ඇතුලේ තමයි වෙන්නේ. මම ඒකයි කිව්වේ check if ඒ වගේ ඒවා අර decision එකෙන් තමයි පෙන්නන්නේ අපි. condition එකෙන් තමයි ඒක පෙන්නන්නේ. ක්ලියර්ද දුවට? Yes, sir. Thank you, sir. check කරන්න කිව්වොත් එහෙම සොයා බලන්න කිව්වොත් එහෙම එහෙම නැත්නම් compare කරන්න කිව්වොත් එහෙම ඔය ඔක්කොම යන්නේ decision එකක් තුල. මේ තියෙන්නේ මෙන්න මේ විදිහට එන්න ඕනේ. start get marks is mark greater than 50 එහෙම නැත්නම් display කරනවා fail කියලා. if yes display කරනවා pass කියලා. දෙකම ගිහිල්ලා end වෙනවා stop. start stop start end කියලා ලිව්වයි කියලා ගැටලුවක් නෑ වැරදි නෑ. මොකද තාත්තේ මේ විදිහට අනික් අය ලියලා තියෙන්නේ. ගියාන්සා Sir, හරිද? start එක. so Mario, start, get marks, check whether it is greater than 50. If it is greater than 50, no, fail. Then you also did the same mistake mentioning that you don't have to say check whether it is greater than 50 කියලා එක ලියන්න ඕනේ නෑ. Okay. හරිද? ඒක ලිව්වහම වෙන්නේ අර decision එකේදී වෙන වැඩේමයි. දැන් එතකොට ඔයාට ওই confusion එක ආවේයි කියලා මට තේරෙනවා. ඒ දන්නවද ඔයා මෙන්න මෙතනත් එක්ක compare කරන නිසා. මෙතන නෙමෙයි ඊට ඉස්සෙල්ලා එකත් එක්ක. මෙන්න මෙතනත් එක්ක නේද? මෙතන step දෙකක් ආවා. එකකදී කියනවා go to the road, see the signal light. It doesn't say check whether the signal light is green. එහෙම ලිව්වනම් වැරදි. see the signal light. signal light එක දෙස බලන්න. ඒක හරි. ඔතනදී වාට මෙහෙම කිව්වනම් ඔයා
ඒත් ඒක කියන්නත් බෑ එතකොට නේ. get mark check කතාව ගාවන්න නැතුව කියවනම් check mark then you are to analyze එහෙම නැත්නම් බෑ ඉතින් එතනින් එහාට අනිවාර්යෙන් check එක නෙවෙන්න ඕනේ. දැන් අතනදී see the light කිව්ව ගමන් අපි ඒ light එක දැස බලන්න. එහෙම නැතුව ඒක green ද කියලා අපි තෝරා ගන්න යන්නේ නැහැ. හරිද? එහෙම තෝරා ගැනීම කියන අවස්ථාව ආවනම් if you find out it is a condition where you are going to select something or you are going to take a decision with that definitely go under this diamond shape. හරිද? ඒ දෙක අතර පුංචි වෙනසක් තියෙනවා. අතන අර see the light කියලා නොලිව්වත් කමක් නැහැ. ඒකට කොහොමත් ලකුණු හම්බ වෙනවා. දැන් ලයිට් එක දැස බලන්න කියලා ලියන එක ඒක වෙනම process එකක් විදිහට නොලිව්වයි කියලා ගැටලුවක් නැහැ. go on the road නෑ එතනදී අර ඒ කේස් එකේ නෝ කියන වාට ලයිට් එකක් හම්බුණා කියා ගන්න තමයි අර process එක දාලා එම් පෙන්නුනේ. එතකොට දැන් මෙතනදී එහෙම දෙයක් නෑ. අපි මාක්ස් ගත්තාම මේ මාර්ක් එකේ එතනින් එහාට කරන්න දෙයක් නෑනේ. ඒක චෙක් කරන්න තමයි තියෙන්නේ. මාක්ස් නේ ගත්තේ. ගත්ත මාර්ක් එක චෙක් කරනවා 50 වලට වඩා වැඩිද කියලා වැඩි තමයි. පාස් අඩුකම් ෆේල්. ක්ලියර් නේද? Yes, sir. Yes, sir. දැන් ඔයයින්ද තමයි ඔයාලට පැටලෙන්නේ අර ඒක පොඩ්ඩක් තේරුම් ගන්න ගියාම අමාරු වුණොත් වගේ තමයි ඕක පැටලෙන්නේ. නැත්නම් ඕක හරිය ලේසි concept එකක්. එච්චර ලොකුවට බරපතල විදිහට හිතන්න එපා. ඒ කියන්නේ මේකට කිසිම ෆෝමැට් එකක් මේමයි කියලා එකක් නැහැ. ඔයාලට කැමති විදිහට ලියන්න පුළුවන්. හැබැයි ලියනකොට මතක ඇතුව ගැළපෙන සිම්බල් එක දාගන්න ඕනේ. දැන් ඔයා ඕක කොහොම හරි ගැළපෙන විදිහට ලිව්වට කමක් නැහැ. කන්ඩිෂන් එකක් එන එකක් කීයටවත් process එකක් ඇතුලේ ලියන්න බෑ. if check ඒ වගේ දේවල් මේක ඇතුලේ ලියවෙන්න බෑ. මෙතන එහෙමම වෙන්නේ නැහැ. මෙතන කෙලින්ම යන්නේ process. හරිද? process විතරයි මෙතන යන්නේ. ක්‍රියාවලීන් විතරයි. වතුර උණු කරන්න, ගමන් කරන්න, ලබා ගන්න ඒ විදිහට. හරිද? Okay. sir. දැන් මෙතන හැබැයි ඇත්තම කිව්වොත් මෙතනදී මම දකිනවා ලොකු වැරද්දක් තියෙනවා මේකේ. මේ ඔයගලන්ගේ ගුරුවත් පොතේ තියෙන එහෙම නැත්නම් ටීචර්ස් ගයිඩ් එකේ තියෙන එක්සැම්පල් එක මේ විදිහට තිබුණාට මේක වැරදි. මොකද්ද වැරද්ද? මේක වැරද්ද තමයි මේක ඉන්පුට් එකක් විදිහටයි සඳහන් කරන්න ඕනේ ඇත්තටම. හරිද? get marks කියන එක ඉන්පුට් එකක් විදිහටයි සඳහන් වෙන්න ඕනේ. හරිද? නමුත් මෙතන ඇයි මේකේ නම් process එකක් විදිහට දාලා තියෙන්නේ? මේකේ intention එක වෙනස්. මේක ඒ වුණාට එක process එකක් නේ. අන්න ඒක. එයා දැන් මේක අපිට දෙවිදියකට තර්ක කරන්න පුළුවන්. තර්ක කිරීමේදී දෙවිදියක් තියෙනවා. එකක් තමයි හිතන්න you are getting marks ලබා දෙන්න. it is a input then. ඔයාට ලබා දෙනවා මෙන්න අංක ටික කියලා කාට හරි ලබා දෙනවා. then it is a input. හරිද? or you can say now this intention is get the marks and check. It's not kind of a check. You are going to see on that mark. Look at the mark. Marks දෙස බලනවා කියන එක තමයි මෙතන meaning එක දාලා තින්නේ. ඒකයි එහෙම get the mark කියලා දාලා තියෙන්නේ. හරිද? එතකොට මේ marks දෙස බැලීම කියන එකයි marks ලබා ගන්න. එමෙතන ලකුණු ටික දෙන්න. ලකුණු ලබා ගැනීම කියන එකයි දෙකක්. මෙතන ලියලා තියෙන විදිහට ඒ දෙකම කියන්න පුළුවන්. දැන් get the marks කියලා කිව්වම ඉංග්‍රීසි වලින් ඒකේ meaning එක marks දෙස බලන්න. එහෙම නැත්නම් ඒ marks ලබා ගන්න. දැන් ලබා ගන්න කියන අර අර්ථෙන්ම නෙමෙයි. අර අර්ථෙන් කියුණා නම් එහෙම ඒක වෙන්න ඕනේ input එකක් විදිහට තමයි පෙන්눔 කරන්න ඕනේ. මොකද මේක ලබා ගැනීමක් සිදු වෙන නිසා. ඒක නිසා කවුරු හරි කෙනෙක් මේක input විදිහට දාලා දෙනවා නම් ඒකේ කිසි වැරද්දක් නැහැ. ලකුණු ටික ඔක්කොම ලැබෙනවා. ඒක නිසා ඒකට ආගියුමන්ට් එකක් ලොකුවට දාන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඔයා මේක ඉන්පුට් එකක් විදිහට කෙනෙක් ලියලා තියෙනවා නම් ඒකේ කිසි වැරද්දක් නැහැ. ඒක කරේ. right? දැන් මට එක්සැම්පල් එක දාම්. අපි අපේ නෝට් එකේ එක්සැම්පල්ස් ඔයා බැලුවොත් එහෙම මෙතන get the marble ඉන්පුට් එකක්.
මේ pencil paper ruler protractor ඒවා input එකක්. ඒවා ඔක්කොම input විදිහට තමයි අපි හඳුන්වන්නේ ලබා ගැනීම එහෙම නැත්නම් ඒ අමුද්‍රව්‍ය ඒ මූල අමුද්‍රව්‍ය ඒ වැඩේ කිරීම සඳහා අවශ්‍ය වෙච්ච ඊළඟ එක බලමු. Right. Example 4. Quickly මේක ඇඳගමුද? මේක ඔයා ගෙදරදී අඳින්න දෙන්නේ වැඩක්. හරිද? homework එකක්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මෙතනදී දැන් මම මේ කල්පනා කරේ ඔයා මෙතන ඉන්පුට් එකක් විදියට මේ get mark කියන එක සඳහන් කරා නම් ඊළඟ process එක හැටියට ඔයා අර ඉස්සෙල්ලා කරපු step එක අපිට දාන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. හැබැයි ඒක ලියනකොට පරිස්සම් වෙන්න ඕනේ ඉන්පුට් එකක් එහෙනම් උඩින් තියෙනවා ඊළඟට ලියන process එක ඔයා කිව්වේ අර check mark don't say whether it is greater than 50 කියන කතාව. ඒ කතාව යන්නේ decision එකකදී. ඊට උඩින් නිකන් ලියන්න පුළුවන් go through the marks එහෙම නැත්නම් check on the marks. That's not a problem as long as you have mentioned that input is taking the marks and then now you are go through the marks to see whether it is greater than 50, but you are not going to say it in that process. The process is just checking the marks. Decision is look at whether the mark is greater than 50.
sir. ලියාගත්තද ඔක්කොම? Yes, sir. Yes, done. Right. දැන් එහෙමනම් මම අර ඔයගලන්ට ඉස්සෙල්ලා කියපු good news එක. පන්තිය මම චුට්ටක් කලින් අද ඉවර කරනවා. මේක ඔයගොල්ලෝ ගෙදරදී හදන්න අපි ලබන සතියේ මේක ගැන පොඩ්ඩක් කතා කරලා එතනින් යාට ලබන සතියේ ගොඩාක් වැදගත් දේවල් ටිකක් අපි ඉගෙන ගන්න යනවා. ඔයගොල්ලෝ මං හිතන්නේ ස්ක්‍රැච් ඔයගොල්ලන්ට ෆැමිලියර්ද? ඔයගොල්ලෝ ස්ක්‍රැච් එක වැඩ කරලා තියෙනවද? Yes, sir. Yes. Then you have scratch in your computer නේ? Scratch Yes. නැත්නම් scratch install කරගන්න. If you have scratch then fine. අපිට scratch එක පොඩ්ඩක් මේ අපි ඉගෙන ගත්තා implement කරලා බලන්න තියෙනවා ලබන සතියේ. right. එහෙමනම් අද මම පන්ති අවසන් කරනවා. good night. සුබ රාත්‍රියක්. අයබෝවන්. Thank you, sir. Thank you, Good night. sir. Have a nice day, sir. Thank you, sir. bye.